ආයුබෝවන් සුබදහවලක් ඔබ මෙතෙන් සිට එක්වන්නේ රූපවාහිනී දිවාපත්‍රිකාශය සමගින් මම සංජීවනී නාවලගේ පළමුවෙන් අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. කොවිඩ් වසංගතය හමුවේ ලොව පුරා ජනතාව මේ දිනය සමරති. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ. කම්කරු ප්‍රජාව පීඩාවට පත් කරන දුප්පත්කම තුරන් කරන පැහැදිලි ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක බව ජනපති මේ දින පණිවිඩයෙන් අවධාරණය කරයි. පාසල් යලි ආරම්භ වන දිනය තවත් සතියකින් කල් දැමේ. කොරෝනා අවධානම හේතුවෙන් ලබන 3 වන දින පාසල් ආරම්භ කිරීමේ හැකියාවක් නොපවතින බැවින් තවත් සතියක කාලයක් පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ලබන 10 වෙනිදා පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව එළඹෙන 7 වන දින තීරණය කරන බවද අමාත්‍යවරයා කියා සිටිනවා. අද රටේ පවතින COVID-19 තත්ත්වය සලකලා බලලා අපි තීරණය කරලා තිබෙනවා එන සතියේ. ඒ කියන්නේ සඳුදා මැයි 3 වෙනිදා සිට සිකුරාදා මැයි 7 වෙනිදා දක්වා පාසල් විවෘත කිරීම නුසුදුසුයි කියලා. ඒත් ඒ කාලය තුල මාර්ගගත ක්‍රමවේදය හරහා පන්ති දිගටම සියලු රාත්‍රී සමාජ ශාලා ප්‍රිය සංഭാෂණ විශේෂ රැස්වීම් සාදතුළු ජනතාව එක්රැස් වන අවස්ථා අද රාත්‍රී 10 සිට තහනම් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. COVID-19 රෝගය වැළඳුණු තවත් 1662 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඒ අතර පූර්ණ සුවය ලැබූ 530 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. මෙතනදී තාමත්ම වැදගත් වෙනවා තමුන්ට මේ රෝගය ආසාදනය වීමට තියෙන හැකියාව අවම කිරීම. ඒ සඳහා පුළුවන් තරම් නිවසට වෙලා ඉඳලා සමාජයට පැමිණෙන්නේ නැතුව සමාජයේ ඉන්න අනිත් පුද්ගලයන් සමග ගැටෙන්නේ නැතුව පුළුවන් තරම් අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් අවම කිරීම තාමත්ම වැදගත් වෙනවා. හැබැයි ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් ඔවුන් තමුන්ගේ නිවසේ ඉන්නේ නැතුව රෝහලට පැමිණීම අත්‍යවශ්‍ය වෙනවා. මේ අවස්ථාවේදී අපි රෝහල් වලට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වැඩිවීමක් දකිනවා. ඒ කොයිතරම් වැඩි වුණත් අපේ රෝහල් වලට මේ රෝහල් පද්ධතියට තවමත් මේ රෝගීන් දරා ගැනීමට ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් තියෙනවා. ඒ හැකියාව තියෙනවා. නමුත් ජනතාවගේ පැත්තෙන් ඒ දායකත්වය ලැබුණේ නැත්නම් යම්කිසි විදිහකින් රෝගීන් අති විශාල ප්‍රමාණයක් වාර්තා වෙන්න පටන් ගත්තොත් ඒ හැකියාව අපිට අවම වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවදානම වළක්වා ගැනීම සඳහා ජනතාවගේ පැත්තෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා ඉතාමත්ම ශනිකව මේ පාලනය කරන්න. ඒ වගේ පාලනය කරපු රටවල් තියෙනවා. මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති සමස්ත පිරිස 95975ක්. ප්‍රතිකාර ලබන පිරිසට 11493 දෙනෙකු අයත්. COVID-19 පුද්ගල මරණ 11ක්ද ඊයේ වාර්තා වුණා. ඒ පිළියන්දල, දෙහි අත්තකණ්ඩිය, මාතලේ, කළුතර, වත්තල, දිවුලපිටිය, පැපිලියාවල, අනුරාධපුරය, කොළඹ 14, පරකස්තොට සහ කැලණිය යන ප්‍රදේශවලින්. මේ වන විට හුදකලා කර ඇති ඇලහැර සරුබිම ප්‍රදේශයෙන් ඊයේ COVID-19 රෝගීන් 24 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් වැලිකන්ද සහ පෝනානේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. අලුත්ගම මාලවන් බද්ද ග්‍රාමනිලධාරී වසමින් COVID-19 රෝගීන් 22 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් මාලවන් බද්ද උපකාර්යාලය සහ ආයුර්වේද මධ්‍යස්ථානය తాවකාලිකව වසා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අඹගමුව වටවල ප්‍රදේශයෙන් තවත් COVID-19 රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ ස්වයං නිරෝධානයට යොමු කර සිටි පිරිස් බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ. ආනමඩුව මූලික රෝහලේ නව COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ ආරම්භ කෙරුණා. ඊට රෝගීන් ඇතුළත් කිරීම අද සිට ක්‍රියාත්මකයි. අද උදේ 6 නවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු නොකළ 264 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඔක්තෝබර් 30 සිට අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 4455ක් වෙනවා. අද උදෑසන 6 නවසන් වූ පැය 24 කාලය තුළ අත්අඩංගුවට ගත් 264 දෙනා නිරෝධායන රීතිය ක්‍රියාත්මක වූ දා සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව. ඒ වගේම ඊයේ දින බස්නාහිර පළාත
තුල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා. විවිධ ස්ථාන පරීක්ෂාවට ලක් කළා නිරෝධායන රීති සම්බන්ධයෙන්. විවිධ ආයතන 2891ක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. ඒ වගේම මේ ආයතනවල සිටි පුද්ගලයන් 6320ක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. මෙම පරීක්ෂාවේදී පෙනී ගියේ යම් ආයතන නිරෝධායන රීති අනුගමනය කළා සම්පූර්ණයෙන් මෙම ආයතන නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකරන බව. මෙවැනි ආයතන 2023ක් නිරෝධායන රීති අනුගමනය නොකරන බවට හඳුනාගත්තා. මෙවැනි මෙහෙයුම් තවදුරටත් බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නිරෝධායන රීතිය ගෘහස්ත නිරෝධායනය සිදු කිරීම පිළිබඳවත් නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. යම් ඉතා හදිසි අවශ්‍යතාවයකට රෝහල්ගත වීමකට අවශ්‍ය වූත් එවැනි අවස්ථාවකදී ව්‍යාතිරේකයක් ලෙස අවසරයකින් තොරව ළඟම තියෙන රෝහල වෙත ගමන් කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තවදුරටත් අපගේ අවධානය යොමු වී තිබෙනවා පොදු ප්‍රවාහන සේවා සම්බන්ධව. මේ නිසා විශේෂයෙන්ම අපේ අවධානය මේ ගැන අද දිනේ සිට යොමු වෙනවා. පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් අදාළ ගැසට් පත්‍රයේ ඇති නිර්ණායක අකුරටම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනිකා සහ සයිනෝෆාර්ම් එන්නත්වල දෙවැනි මාත්‍රාව ලබා දීම මේ දිනවල සිදු කරනවා. මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව 60757 දෙනෙකුට ලබා දී අවසන්. සයිනෝෆාර්ම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිසට 2435 දෙනෙකු ඇතුළත්. කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. කාර්ය මණ්ඩලයේ 4200කට එන්නත ලබා දීමට නියමිතයි. ඌවපර්ණගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සිදු කෙරෙන්නේ ඌවපර්ණගම ප්‍රාදේශීය රෝහලේදී. වවුනියාව ප්‍රදේශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම මේ දිනවල සිදු කරනවා. දික්කොය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට ක්‍රියාත්මකයි. COVID-19 වසංගත තත්ත්වය පැතිර යාමේ ශීඝ්‍රතාව හේතුවෙන් අද උදේ වන විට දෙවයින පුරා පොලිස් බල ප්‍රදේශ 6ක් සහ ග්‍රාම නිලධාරී වසම් 51ක් හුදකලා කර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. එම ප්‍රදේශවලින් බහුල වශයෙන් ආසාදිතයන් වාර්තා වීම ඊට හේතුවයි. ඒ අනුව හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ 6 වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය සහ පන්නල, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ නාවුල යන පොලිස් බල ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. මේ අතර දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 51ක්ද හුදකලා තත්ත්වයේ පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් නාම්පමුණු වහ ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම්, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ගොඩහේන හා තල්ගස්ගොඩ, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයට අයත් දෙහිඅත්ත කණ්ඩිය සහ කදිරාපුර ග්‍රාම නිලධාරී වසම්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හප්පුගොඩ ග්‍රාම නිලධාරී වසමද අද උදේ 8:30 සිට හුදකලා කරනු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයට අයත් බෝලුන්ද, ඉඟුරුදළුව, මීදලන, මොරපිටිය, පැලෑන්ද, හැඩිගල්ල, මොරපිටිය උතුර සහ කළුතර මීගහතන්න පොලිස් බල ප්‍රදේශයේ වැල්ලාවිට දකුඩ, මාකලන්දාව, බෝතලාව, කටුකැලේ, වැල්මීගොඩ, පහළ හේවෙස යන ග්‍රාම නිලධාරී වසම් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සරුබිම ග්‍රාම නිලධාරී වසම ඊයේ සිට හුදකලා කෙරුණා. මීට අමතරව සෙසු ප්‍රදේශවල හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් එම තත්ත්වයේම පවතින බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. කොරෝනා අවදානම හේතුවෙන් ලබන 3 වන දින පාසල් ආරම්භ කිරීමේ හැකියාවක් නොපවතින බැවින් තවත් සතියක කාලයක් පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ලබන 10 වෙනිදා පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව එළඹෙන 7 වෙනි දින තීරණය කරන බවද අමාත්‍යවරයා කියා සිටිනවා. රටේ පවතින COVID-19 තත්ත්වය සලකලා බලලා අපි තීරණය කරලා තිබෙනවා එන සතියේ. ඒ කියන්නේ සඳුදා මැයි 3 වෙනිදා සිට සිකුරාදා මැයි 7 වෙනිදා දක්වා පාසල් විවෘත කිරීම නුසුදුසුයි කියලා. ඒත් ඒ කාලය තුල මාර්ගගත ක්‍රමවේදය හරහා පන්ති දිගටම පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම ඊතක්සලාව හා ගුරුගෙදර වැනි වැඩසටහන් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. පාසල් විවෘත කළ පසුත් ඒ වැඩසටහන් ඒ විදිහටම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. විෂයමාලා නිර්දේශ ආවරණය කිරීම සඳහා අගෝස්තු නිවාඩුව හැකියතාක් කෙටි කිරීම අවශ්‍ය වෙනවා.
එන සිකුරාදා. ඒ කියන්නේ මැයි 7 වෙනිදා අපි තීරණයක් ප්‍රකාශයට පත් කරනවා ඊළඟ සතිය. ඒ කියන්නේ මැයි 10 වන සඳුදා ආරම්භ වන සතියේ පාසල් විවෘත කිරීමට පුළුවන් වාතාවරණයක් තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් අපි ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ගැඹුරින් සලකලා බලලා ඒ පිළිබඳ අපේ ශිෂ්‍ය ශිෂ්‍යයන්ගේ සෞඛ්‍ය ආරක්ෂක තත්වයට ප්‍රමුඛ ස්ථානය දෙමින් අපි ඒ තීරණය දැනුම් දෙනවා සිකුරාදා මැයි 7 වෙනිදා. ලොව මෙතෙක් හමු වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා. එම ගණන 4,21,1000ක්. යලිත් දිවාපුවත්. ලෝක කම්පාරු දිනය අදට යෙදී තිබෙනවා. එහෙත් ලෝකයේම මුහුණ පා තිබෙන කොරෝනා ව්‍යසනය හමුවේ බොහෝ රටවල් වල මෙවර ලෝක කම්කරු දින සැමරුම් සංවිධානය කර නැහැ. රටවල් කිහිපයක පමණක් දැඩි සංචරණ සීමා යටතේ මේ දින සැමරුම් සංවිධානය කර තිබුණා. එදහස් 886 මැයි පළමුවැනිදා පැය 8ක වැඩමුළුවක් ඉල්ලා ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැවති කම්කරු උද්ඝෝෂණය මැයි දිනය බිහිවීමට හේතු වුණා. එම කම්කරුවන් විසිරුවා හැරීමට චිකාගෝ පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ මැයි 3 වෙනිදායි. එහිදී කම්කරුවන් 6 දෙනෙකු මිය ගියා. 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබුවා. ප්‍රහාරයට විරෝධය පළ කරමින් 1886 මැයි 4 වෙනිදා පැවති ලෝක කම්කරු පෙළපාලිය අවසන් වුණේ චිකාගෝ නගරයේම රුධිරයෙන් තෙත් කරමින්. එදා කම්කරු අරගලයේදී දිවිපිදූ පිරිස සිහිපත් කරමින් ලෝපුරා වැඩ කරන ජනතාව 1890 වසරේ සිට මැයි දිනය සමරනවා. ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ 135 වැනි ලෝක කම්කරු දිනයයි. 1933 දී මෙරට පළමු කම්කරු දිනය සමරනු ලැබුවේ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් 1956 දී මැයි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා. ජාත්‍යන්තර කම්කරු අයිතීන් සුරක්ෂිත සහ අර්ථවත් කළ සතුට සමගින් මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයට සුබ පැතුම් එක්කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් දෙවැනි වසරටත් මේ දින සැමරුම් හා පෙළපාලි කම්කරු ජනතාවට අහිමි වූද ඔවුන්ගේ අධිෂ්ඨානය හා කැපවීම අරගලය ශක්තිමත් කළ බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. වත්මන් රජය මහජනතාවට පොරොන්දු වූ ආකාරයට ජාතික ආරක්ෂාවත් ස්වෛරීත්වයක් තහවුරු කර තිබෙනවා. එසේම අපේ උරුමයන්ට සහ දේශීයත්වයට හානියක් නොවන පරිදි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරන අතර කෘෂි ආර්ථිකය දිහිර නැගවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගද ගැනුණා. කම්කරු ප්‍රජාව දැඩි පීඩාවකට පත් කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. කොවිඩ්-19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයකට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාවයි. මෙරට වැඩ කරන ජනතාවටද මුහුණ දීමට සිදුවන ඒ යථාර්ථය ආණ්ඩුව නිවැරදිව අවබෝධ කරගෙන සිටිනවා. එබැවින් වැඩ කරන ජනතාවගේ ජනජීවිතය අඩාල වන සීමා පැනවීම නොකොට ඔවුන්ගේ ජීවිතය යථාවත්ව ගෙන යාමට රජය නිරතුරුව කටයුතු කරමින් සිටිනවා. අලුත් අවුරුදු උත්සව සමයේද රුපියල් 5000ක දීමනාව ජනතාව අතට පත් කිරීමට රජය කැප වුණා. කොවිඩ් වසංගතයේ හමුවේ රාජ්‍ය සේවකයාගේ කිසිදු වේතනයක් අපහාදු නොකිරීම සේම රාජ්‍ය සුබසහදනය වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යමින් ආරක්ෂා වූයේ වැඩ කරන ජනතාවගේ අයිතියයි. එසේම වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීමට රජය පියවර ගැනීමෙන් එම කණ්ඩායමේද ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකි වුණා. ආනයනික භාණ්ඩ 19කට සීමා පැනවීමෙන් ශක්තිමත් වන දේශීය ආර්ථිකයේ ප්‍රතිලාභ රටේ ගොවි ජනතාව ප්‍රමුඛ වැඩ කරන ජනතාවට හිමි වනවා. උත්සව සමයේ ගොවි අස්වැන්න විකුණා ගැනීමට වූ බාධා ඉවත් කිරීමෙන් ඔබ ශක්තිමත් වූ බව අපි දනිමු. ගම සමග පිළිසඳර වැඩසටහන සේම වැඩ සමග යලිගමට ව්‍යාපෘති රටේ ජනතාවගේ ජන ජීවිතය හා ඍජුව බද්ධව පවතිනවා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ වැඩපිළිවෙල සමග අත්වැල් බැඳ ගන්නා රටෙහි වැඩ කරන ජනතාවට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිතුමාගේ මේ දින පණිවිඩයෙහි දැක්වෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මේ දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු දිනයේ යෙදෙන අද දිනේ සමස්ත වැඩ කරන ජනතාවට මා සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් සතුටින්.
පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකයේම අභිවෘද්ධිය උදෙසා කම්කරු ජනතාව කරනු ලබන කැපවීම සෑම කල්ලීම ඉතා ප්‍රශංසනීයයි. වැඩබිම්වල දහඩිය වගුරුවමින් සියලු දෙනාගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඔබ කරනු ලබන මෙහෙවර ඇගීමට මෙය මම අවස්ථාවක් කරගන්නවා. එසේ වුවද ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙවරද පෙළපාලියා රැස්වීම් වලින් තොරව ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට සිදු වී තිබෙනවා. මෙවන් විවසන අවස්ථාවකදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ශ්‍රී ලංකේය කම්කරු ජනතාව මේ දිනය අලුත් මුහුණුවරකින් සමරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. කොතරම් දුෂ්කර තත්ත්වයන් හමු වුවත් අපගේ රජයන් කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දුන් බව සිහිපත් කළ යුතුයි. එමෙන්ම කම්කරු අයිතිවාසිකම් සුරකීම වෙනුවෙන් අප අප වෙනවා. 2021 වර්ෂයේ සඳහා මා විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් වතු කම්කරුවන් සඳහා පොරොන්දු රුපියල් 16 දෛනික වැටුප ලබා දීමට හැකියවීම අප ලැබූ ජයග්‍රහණයක්. එමෙන්ම කම්කරු ප්‍රජාවගේ සුබ සාධනය උදෙසා සේවක අර්ථ සාධක අරමුදල් පනත, කාර්මික ආරවුල් පනත හා වන්දිය ආඥා පනත වැනි කම්කරු පනත් ගණනාවක් යාවත් කාලීන කිරීම ඔස්සේ කම්කරු අයිතීන් සුරකීමට අප රජයට හැකියවීම ඔබට කළ ගෞරවයක් බව සිහිපත් කරනවා. ජනහිතකාමී වැඩබිමක් සුරක්ෂිත දේශයක් තේමාවෙන් මෙවර සමරුන් ලබන මේ දිනේදී දේශීය ආර්ථිකය නගා සිටුවීමට කම්කරු ජනතාව එකාමෙන් අත්වැල් බැඳගනු ඇතැයි මාගේ විශ්වාසයයි. අපේ රටේ වැඩ කරන ජනතාවට ජය වේවා. මෙම ව්‍යසනකාරී අවස්ථාවේ එකිනෙකාත් නොහැර අන්‍යෝන්‍ය සූදතාව වර්ධනය කර ගනිමින් මිනිසාට මිනිසා විසින් උදව් කළ යුතු තීරණාත්මක තත්වයක් උදා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මේ දින පණිවිඩයෙහි දැක්වෙනවා. මෑත සියවස තුළ ලෝක ආර්ථිකයට මෙතරම් බලවත් පීඩාවක් එල්ල කළ වකවානුවක් සොයා ගැනීම පවා දුෂ්කරයි. මේ හේතු කොටගෙන වඩා දුෂ්කරතාවට පත්ව ඇත්තේ කම්කරු ප්‍රජාවයි. බිලියන ගණනක් ජනතාවට රැකියා අහිමි වී ඇති අතර ඔවුන්ගේ එදිනෙදා ජනජීවිතය සහ මුලින්ම ව්‍යාකූලත්වයට පත්ව තිබෙනවා. මේ මහා ව්‍යසනයෙන් මැදත් මාතෘ භූමියේ තිර පැවැත්ම දෙසා අප්‍රමාණව කැපවන දහඩිය හෙළෙන සියලු කම්කරු ජනතාවට උත්තමාචාරය පුද කරන බවද විපක්ෂ නායකවරයාගේ මේ දින පණිවිඩයෙහි සඳහන්. කොරෝනා වසංගතය හේතුවෙන් පෙර පරිදි මේ දින පෙළපාලි රැලි උත්සව හා සැමරුම් පැවැත්වීමට නොහැකිවීම වැඩ කරන ජනතාවට මෙන්න රජයටද ඉමහත් කනගාටුවක් බව කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල්ද සිල්වා මහතා පවසනවා. වත්මන් රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ රජය මෙන්ම පෞද්ගලිකංශයේ සේවක ආරක්ෂාව ඇතිකිරීම හා නිපුණ විදේශ ශ්‍රමික බලකායක් ඇතිකිරීම යන ශේෂ්ත්‍රයන් යටතේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඵලදායීතාවය හා සුබ සහධනය ඉහළ නැංවීමටත් වෘත්තීය අයිතිවාසිකම් සුරකීමටත් කටයුතු කර ඇතැයි අමාත්‍යවරයාගේ කම්කරු දින පණිවිඩයේ සඳහන් වනවා. සමස්ත ලෝකයේම එකම ව්‍යසනයක මෙන්ම එකම ඛේදවාචකයට මුහුණ පා සිටින මොහොතක අන් කවරදාටත් වඩා මෙරට වැඩ කරන ජනතාවගේ කැපවීම අතිශය ගෞරවාන්විත බව නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල මහතා පවසනවා. වැඩ කරන ප්‍රගතිශීලී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමදා පෙනී සිටි නායකයන් නියෝජනය කරන වත්මන් ආණ්ඩුව එම ගෞරවය මෙරට වැඩ කරන ජනතාවට හෘදයාංගමව මෙන්ම උපරිමයෙන් පිරිනමන බවයි සිය නිවේදනයෙන් පවසන්නේ. COVID-19 වසංගතය හමුවේ ජන සහභාගීත්වයෙන් තොරව ලෝක කම්කරු දින කිහිපයක් අද පැවැත්වුණා. හිටපු කම්කරු අමාත්‍යවරයෙකු සහ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ටී.බී. ඊළංගරත්න මහතා වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹ උත්තරානන්ද මාවතේ පිහිටි එතුමාගේ පිළිරුව අභියසදී අද පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය වාසුදේව නානායක්කාර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගේවන්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. හිටපු ජනාධිපතිවරයෙකු වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වෙනි ගුණසමර උත්සවය අද පැවැත්වුණා. ඒ කොළඹ අලුත් කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභ්‍යාසයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් කම්කරු ජනතාවද ආරක්ෂා කර ගනිමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ජාතික රූපවාහිනියේ ශනිදා ආයුබෝවන් වැඩසටහනට අද සහභාගී වෙමිනුයි. අපි සන්තෝෂ වෙනවා මේ රටේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදු ජන පෙරමුණ ප්‍රමුඛව දැන් හදලා තියෙන අපේ රජයන් තුලින් කම්කරුවන්ගේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කාලීන අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ඒවා ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු රාශියක් ඉෂ්ට කරලා තියෙනවා. නමුත් තව ඉටු කළ යුතු දේ බොහොමයක් තියෙනවා. නමුත් මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට සුවිශේෂ වූ අභියෝග රාශියකට වැඩ කරන ජනතාවට මෙන්ම හාම්පුතුන්ටත් මුහුණ දෙන්න සිදු වුණා. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අපිට ලබා දිය හැකි වන්නේ ශක්තිමත් වූ දේශීය ආර්ථිකයක්. අපේ ආර්ථිකය දුර්වල වුණා නම් අපේ නිෂ්පාදන ව්‍යුහය දුර්වල වුණා නම් මේ කියන ජනතාව වැඩ කරන ජනතාවට ලැබිය යුතු දේවල් ලබා දීම අපහසු වෙනවා. ඒ නිසා අද අලුත් සංකල්පයකට යන්න ඕන. ඒ තමයි දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම. ඵලදායීතාවය ඉහළ නැංවීම පිළිබඳව සංකල්පය අද වෘත්තීය සමිති පවා පිළිඅරන් තිබෙනවා. කම්කරු ජනතාව වෙනුවෙන් මූලික නීති 50ක් පමණ සකස් කරලා තිබෙනවා කම්කරුවන්ගේ සුබ සාධනය සඳහා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා. කම්කරු දෙපාර්තමේන්තුවේ මූලිකතම කාරණය වෙන්නේ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථික සංවර්ධනයට දායකත්වය සැපයීම. මේ නීති රීති සහ අපි දෙපාර්තමේන්තුවේ ව්‍යුහය පාවිච්චි කරලා රටේ කාර්මික සාමය ආරක්ෂා කරලා කම්කරු නීති රීති සම්බන්ධයෙන් අපේ රටේ වැඩ කරන ජනතාව දැනුවත් කරලා ශ්‍රම ප්‍රමිතීන් කොහොමද ආරක්ෂා කරන්නේ, ඔවුන්ගේ වැටුප් නියමාකාරයට ගෙවනවද, ඔවුන්ට අනිකුත් සුබ සාධන පහසුකම් සපයනවද, සේවක අර්සාධක අරමුදලේ කටයුතු නිසි පරිදි ඔවුන්ගේ ප්‍රතිලාභ ලබා දීමට සේවා යෝජකයන් කටයුතු කරනවද, රටේ කාර්මික සාමය ආරක්ෂා කරගෙන කම්කරු අයිතීනුත් සුරකිමින් ඒ වගේම අපි සේවා යෝජකයින් පැත්තත් අපි බලනවා. කාර්මික සාමය මගින් රටේ ආර්ථික සංවර්ධනයට දායකත්වයේ සැපීම තමයි අපේ මූලික පරමාර්ථය වෙන්නේ. ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සකස් කළ යෝජනා මාලාවක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට බාර දෙනු ලැබුවා. ඒ කොළඹ පදනම් ආයතනයේදී. ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ මැයිදින කමිටුව විසින් මෙය සංවිධානය කර තිබුණා. සෞභාග්‍යමත් දේශයක්, සවිමත් වැඩබිමක් එහි තේමාවයි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අපේ රටේ වැඩ කරන ජනතාව මැයි දිනේදී කැප වෙන්නේ තම අයිතීන් ආරක්ෂා කර ගැනීමටත් අලුත් අයිතීන් දිනා ගැනීමේ ප්‍රාර්ථනාව සඳහා ශ්‍රමයේ පැත්තේ තිබෙන බලය වැඩි දියුණු කර ගනිමින් අලුත් සමාජයන් නිර්මාණය කිරීමට කැපවුණු ලෝක කම්කරු ව්‍යාපාරය අපේ රටටත් ඒ ශක්තියක් බව ඒ සහෝදරත්වය ජාත්‍යන්තරවද මේ අවස්ථාවේ අප ප්‍රකාශ කරන්න කැමතියි. කොවිඩ් වසංගත අවස්ථාවේදී අපේ වැඩ කරන ජනතාව දහස් ගණනින් අස්කර දමන්නට පෞද්ගලිකාංශය කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරවන්නට කම්කරු මහත්තුමා හැටියට පළවෙනි ත්‍රිපාක්ෂික ගිවිසුමකට එළඹෙන්න අපේ රටේ වැඩ කරන ජනතා ව්‍යාපාරයේ යෝධ හයියක් වුණා. ඒ අනුව ත්‍රිපාක්ෂික ගිවිසුම මත කිසිදු සේවාස් කිරීමකට කොවිඩ් නිසා ඉඩ නොලැබෙන බව ප්‍රකාශයට පත් කර අපේ රජය. අමාරුම ජාත්‍යන්තරව එවිට පටහැනි තීරණ රාශියක් ගනිද්දී දහස් ගණන් රක්ෂාවලින් දොට දමද්දී එවැනි නීත්‍යානුකූල භාවයක් ඇති කරන්න අවසරයක් නැති බවට ප්‍රකාශපත් කරා. ඒ වගේම ආර්ථිකය යලි පණ ගන්වන්න අපේ රටේ වැඩ කරන ජනතාව දැවැන්ත ශක්තියක් දායාද කර තිබෙන බව මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනි. ඒ සමගින් අදට නියමිත රූපවාහිනී දිවාපුවත් විකාශයෙන් අප සමගන්නවා. රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.